සර් අකුණු හරි. එතකොට අපිට තියෙන 14 වෙනි ප්‍රශ්නේ අපි නතර වුණේ මෙතනින්. එතනින් තමයි නැවත පටන් ගත්තේ. සමචතුරස්‍රයක් 4යි ත්‍රිකෝණයක් 5යිනේ. එහෙනම් පිළිතුර වෙනවා 9ක් විදිහටනේ. ඊළඟ එකේ වෘතය 3යි. හරි සරලයි. උඩ විසඳගත්ත ගාම මෙතනින් එහා මේක කරගෙන යන්න පුළුවන් ලේසියෙන්. මේක 5යි 8යි. මෙතන 4යි 12ක් එනවා. 12යි 12යිනේ. පිළිතුරු අංක 1. 12. ඊළඟ වෙනස් රූපයේ තෝරා යටින් ඉරක් අඳින්න කියලා අපිට කියනවා. මොකද්ද වෙනස? රැවුල් නැහැ තුන්වෙනි එක රැවුල නෑ නේද? සර් පළවෙනි එකෙත් එකක් තියෙනවා හැබැයි තුන්වෙනි එකේ මේව නෑ අර ලොකු ඇටලුවක් තියෙනවා. පළවෙනි එක මොකක්ද අඩුව? පළවෙනි එක මොකද්ද උනායි අඩුව? නෑ සර් තුන්වෙනි එකේ රැවුල අඩුයි. ඔව් තුන්වෙනි එකේ රැවුල නෑ. මුල් රූපයට සමාන රූපය අංක 2. අංක දෙක අංක 2. මුල් රූපයට සමාන රූපයක් වෙන්නේ අංක 2. රටාව හඳුනාගෙන ඊළඟට තේකෝප්පේ මේ පැත්තට නම් එහා පැත්තට පේනද අපිට අඬ පේන්නේ නැහැ. එහෙනම් අංක 3. අඬ මේ පැත්තෙන් ඉස්සරහට ඒ කියන්නේ නැගෙනහිරට දකුණට බස්නාහිරට උඩ පැත්ත උතුරු පැත්තට. ඒතර මේ පැත්තට තියනකොට අපිට අඬ පේන්නේ නැහැ. අංක 3 ඉන්නේ. කාලයි භාගයයි 3 කාලයි එනං ඉන එක මොකක් වෙනවද? සම්පූර්ණ සම්පූර්ණ එකක් වෙන්න ඕනේ. එන එක සම්පූර්ණ එකක් වෙන්න ඕනේ අංක 1. ඊළඟට රූපයේ හොඳින් විස්තර කරන වැකිය තෝරන්න ගොවියා ගවීන් දක්කාගෙන වෙලට යයි නෑ. වෙලේ නෙමෙයි මේ වෙලේ යන්නේනේ. නිවසට යනවා නෙමෙයි ගොවියෙකු ගවීන් දක්කාගෙන සීසාන. අංක 3. සීසාන එකක් මේ තියෙන්නේ. ඊළඟට ගුරුතුමා ළමයින්ට ගොවිතැන් ගැන කියලා දෙනවත් නෙවෙයි. ගුරුතුමා සහ ළමයින් කිසියම් වැඩක නිරත වෙනවා. වැඩේ මොකද්ද කියලා ඇහුවොත් මිදුල හරිය නැත්නම් මල් පාත්තිය කිසියම් වැඩක නිරත වෙනවා. සමහරවිට මේ කියලා දෙනව වෙන්නත් පුළුවන්, නොවෙනව වෙන්නත් පුළුවන්. නේද? මේ අතත් එක්ක නිකන් කියලා දෙනවා වගේ හිතන්නත් පුළුවන්, එහෙම නොවෙන්නත් පුළුවන්. අංක 3. ගුරුතුමා සහ ළමයින් කිසියම් වැඩක නිරත වෙනවා. එතන මල් පාත්තියක් හදන්න හදන්නේ නේ කුණු විකාශ කරලා. නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න කියලා අපිට කියනවා. එතකොට ABC DEF නම් GHI ඊට පස්සේ අපි JKL ABC අග ඉඳලා මුලට BCA නම් DEF FED අංක 1 FED අංක 1 අනිත් පැත්ත ගහලා දීලා අගේ ඉඳලා මුලට ලිය. ඊළඟට ගැළපෙන පිළිතුරු තෝරා යටින් ඉරක් අඳින්න. අතට වලල්ල නම් අතට දාන්නේ වලල්ල නම් ඇඟිල්ලට දාන්නේ මොකද්ද? මුදුව මුදුව. පාද සලඹ දාන්නේ පාදයට නේද? අර නටන අය දාන්නේ පාද සලඹ. මාලේ නම් කරටනේ. මේ පාට කරපු එකට විරුද්ධ එක තමයි අඳුරු කරලා තියෙන්නේ. එහෙනම් මේකට විරුද්ධ එක අඳුරු කරලා තියෙන අංක කීයද? අංක 3. අංක 3 තමයි පිළිතුර. පහත ප්‍රශ්නවල ඇති ඉලක්කම් රටාව හඳුනාගෙන හිස්තැනට එන සංඛ්‍යාව තෝරා යටින් ඉරක් අඳින්න. කවුද රටාව කියන්නේ?
Sacharuka. ඔව් කියන්න. 6යි 2යි 8යි 8 වරක් 2 16යි කියන්නේ මේ 5යි දෙක 2යි එකතු කළා මේක 7යි ගුණ කළා. හා 5යි 2යි 7යි 21යි 5යි 1යි 6යි 6 වරක් 4 24යි. ඒ කියන්නේ පිළිතුරු අංක 1. ඊනගේ කවුරු හරි වෙන කෙනෙක් කතා කරමු. කවුද කියන්නේ? මං කියන්න ඔව් මලීෂා කියන්නේ මොකද වෙලා? මලීෂා මොකද්ද වෙලා තියෙන්නේ? 284ට මැද 8 ඉලක්කම ඉස්සරහට එනවා. අන්තිම එක මැදට එනවා. ඉස්සරහාම එක අගට එනවා. මුල් එක අකට යනවා. හා. එහෙනම් 428 දෙක ඉස්සරහට එනවා. මැදට 8 එනවා. අගට 4 එනවා. එහෙනම් පිළිතුරු අංක 2 නේද? අපි රටාව දීපු විදිහත් එක තේරුම් ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. පහත දැක්වෙන එක්තරා සිද්ධියක් එහි ඉස්තනට වඩා සුදුසු වචනේ වරහන් තුල දී ඇති වචන අතරින් තෝරා ඉරක් අඳින්න. අසේල තම නෑදෑයන් සමගද ක්‍රිකට් ක්‍රීඩා කරන්න යන්නේ මව්පියන් සමගද මිතුරන් සමගද සාමාන්‍යයෙන්? මිතුරන් එක්ක තමයි ක්‍රිකට් ක්‍රීඩා කරන්න යන්නේ. මිතුරන් වලට තමයි ඉරි ගහන්න ඕනේ. එහෙනම් මෙතනින් 28ට මෙතන හරි දාගන්න පුළුවන්. ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා පිට්ටනියටද පාරටද පාසලටද යන්නේ? ක්‍රිකට් ක්‍රීඩා කරන්න. පිට්ටනියට පිට්ටනියට යනවා. එහෙනම් මෙතනත් හරියක් දාගන්න මෙතන 29 වෙනි එකට. මද වේලාවක් ක්‍රීඩා කළ පසු එකවරම කළු කරගන්නේ මිදුලද වත්තද අහසද? අහස. එහෙනම් මෙතනත් තව හරියක් දාගන්න මේ හැම එකටම හරි වැටෙන්නේ නැත්නම් හරි ගන්න අඩුවේ යග. අහස කළු කරගෙන ආවේ. ඉන්පසු විදුලි කොටන්නටත් ගොරවන්නටද වසින්නටද පායන්නටද? ගොරවන්නට. ඔව් ඒ සමගම වැස්සක් આવුවා කියන්නේ වහිනවා කියන්න බෑ. ගොරවන්නටත් පටන් ගත්තේ. ඒ සමගම වැස්සක් ඇද වැටුනේ. ළමෝ සියලු දෙනාම වැස්සෙන් බේරීමට අසල වූ ගසක්. එතකොට පුතේ මේකේ ප්‍රශ්න තියෙනවා 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. ප්‍රශ්න 5ක් තියෙනවා. ඉතින් ප්‍රශ්න 5ට බලලා පිළිවෙලට හරි දාගන්න. හරිද? නැත්නම් අවසානට හරි ගණන් කරද්දී ගැටලුවක් වේවි. ප්‍රශ්න 5ක් මෙතන තියෙනවා. නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න. මහා මග ගමන් කරන බස් රථයක බොහෝ විට දක්න ලැබෙද්දී අඩංගු පිළිතුර. ගමන් කරන එකක් නම් පුතේ රියදුරා ඉන්න ඕනේ. මගින් ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. යාචකෝ එමෙ සාමාන්‍ය ගමන් කරන එකේ ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. කොන්දොස්තර ඉන්නවා, රියදුරු ඉන්නවා, සංගීතයේ තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඔය ආසන අනිවාර්යයෙන්ම තියෙනවා, රියදුරු අනිවාර්යයෙන්ම ඉන්නවා. කොන්දොස්තර අනිවාර්යයෙන්ම ඉන්නවා. බොහෝ විට රෝහලක වැඩිපුර දැකිය හැක්කේ. රෝගීන්ද හෙදියන්ද වෛද්‍යවරුන්ද? Rogi. වැඩිපුර ඉන්නේ රෝගීන් නැදන් ගොඩක් තියෙනවා. යාලා බලාගෙන ඊට වඩා අඩුවෙන් හෙදියන් ඉන්නවා. සාමාන්‍යයෙන් වාට්ටුවක් ගත්තම වාට්ටුවකට වෛද්‍යවරු එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් තමයි ඉන්නේ. ඊනකට පෑන් දුසිම් 3ක් ගෙන අමරා ඒවා එක් ළමයෙකුට 6 බැගින් බෙදා දුන්නලු. දුසිම් 3ක් කියන්නේ දුසිමක කීයක් තුනද පෑන්? දුසිමක Dola. 12. එනම් පුතේ 12 වරක් තුන කීයද දන්නේ නැහැ නේ. 36යි. ඔව් පෑන් 36ක් 6 බැගින් දෙනවා. 36ට 6ව කීයක් තියෙනවද? Hayai. 6යි. එහෙනම් පිළිතුරු අංක 2. සීනි කිලෝ එකක් රුපියල් 90 නම් මෙතන කිලෝ එක 90යි. භාගයක් කිලෝ භාගයක් කීයක් වේද? 45. ඒ කියන්නේ 90ට 45. 90 45 එකතු කීයක් වේද? 135. රුපියල් 135යි. රුපියල් 135යි. පේලියක ගඩුවකට 55යි. එවැනි පේලි 10ක්. 55 10න් ගුණ කරාම ඉතා ලේසි. 550. 550යි අගට බිංදුව දාන්න තියෙන්නේ. 550යි අගට බිංදුව දාන්න තමයි තියෙන්නේ.
මීටර 800 ඒවා 5ක් 800 පහෙන් ගුණ කරමු පුතේ අපි 4000යි 10න් ගුණ කරාම නම් 8000යි 5න් ගුණ කරාම 4000යි නේ භාගෙනේ එහෙම නේද වෙන්න ඕනේ 4000යි 4000 පුතේ කිලෝමීටර කීයක් එනවද 4යි 4යි කිලෝමීටර 4යි සුදු රෙදි මීටර 1 මිල රුපියල් 100යි රතු රෙදි මීටරයක් 125යි කඩේකට ගියාමිත් සුදු රෙදි මීටර දෙකක් 100 දෙකක් කීයද 200යි 200යි 125 වතුනා 125 වතුනා 375යි 375යි නා එකතුව 575 5යි. එකතුව 575ක් වෙන පිළිතුරු අංක 3යි. ඉතා සරලයි ඉතින්. ගෙවු මුදල රුපියල් 575යි. තල කැරලි පැකට් එක රුපියල් 144යි තල කැරලි 12යි. 144 12යි වා කීයක් තියෙනවද? 12යි 12 සරත් 12 තමයි 144. 12 සරත් 12 144යි. හරි. ඔය විදිහට තමයි ප්‍රශ්න අතේට පිළිතුරු එන්නේ. කළු. හරි. අපි ආවේ නිබන්ධනයට ආවා අපි දීපු නිබන්ධනයේ. එතකොට මේකේ අපි කීපයක් කතා කරා. මම අද ගෙවත්ත පාඩම මෙතනින් පටන් ගන්නවා. ගෙවත්ත පාඩමේ කොටසක් කතා කරලා පරිසරයේට අනිත් ඒවාට යම්බද පළවෙනි පාඩම ගමනාගමන පාඩමේ මම කතා කරලා ඉවර කරා පාඩම එකත් එක්ක ගෙවත්ත පාඩමට යමු අපි. හරි. ගෙවත්ත පාඩමේ කියනවා මෙන්න මෙහෙම. උඩට අහුම්කම් දෙන්න තේරුම් ගන්න මම මේ කියන කාරණා ටික ලොකු විස්තරයක් දාලා තියෙන මේක තේරුම් ගන්න ගුරුවත් පොතත් එක්ක යන සරහනත් එක්ක තමයි මේ හදපු විස්තරයක් තියෙන්නේ. පිරිසිදු අලුත් ගුණවත් එළවලු පළතුරු මල් වර්ග අපිට ලබාගත හැකි විශ්වාසවන්තම ස්ථානය අපේ ගෙවත්තයි. මොකද පුතේ එහෙම කියන්නේ අපි සාමාන්‍යයෙන් මොන හරි දෙයක් විකුණන්න හදනකොට මේ බෙහෙත් පොහොර බොහෝ වෙලාවට පුතේ රසායනික පොහොර වගේ දේවල් ගහනවා අපි. සාමාන්‍ය ලොකු වගාවක් කරද්දී අපිට ඒව නැතුව වගා කරන්න බෑ පුතේ දැන් පොළොව හුරු වෙලා තියෙන ඒවත් එක්ක. මොකද සමහරට කෘමි හානි විවිධ ඒවා එනවා. ඒතර අපි කන්නේ නැත්තම් අපි වෙළඳ පොළට දෙනවා නම් ඊයේ බෙහෙත් ගැහුවා නම් සමහර කෙනෙක් හැමෝම නෙවෙයි. අද කඩලා දෙන්න පුළුවන්. නේද? ඊයේ බෙහෙත් ගහලා ඒතර බෙහෙත් ගැහුවම ওই බෙහෙත් වල තියෙනවා පුතේ පෙර අස්වනු කාලය කියලා එකක් ගහලා තියෙනවා. අපි හිතමු දැන් ඔන්න කෘමි සත්තු ඉන්නවා මොන හරි සත්තු වර්ගයක් ඉන්නවා සත්තුන්ට බෙහෙත් එකක් ගන්නවා. ඒ බෙහෙත් වල තියෙන පෙර අස්වනු කාලය කියලා. يعني පෙර අස්වනු කාලය කියලා කියන්නේ අපි අස්වැන්න නෙලා ගන්න කොතරම් කාලයකට කලින්ද මේක ගහන්නේ කියලා. දැන් සාමාන්‍ය බණ්ඩක්ක ගත්තොත් බණ්ඩක්ක දවසක් කර දවසක් බණ්ඩක්ක කපනවනේ. නේද? මෑකර ගත්තොත් දවස් දෙක තුන සැරයක් මෑකරල් හැදෙනවා කඩනවා. ඒතර බොහෝ වෙලාවට පෙර අස්වනු කාලේ පුතේ දවස් 14ක් දවස් 21ක් ලොකු කාලයක් තියෙනවා. හැබැයි සමහර විට අපි අද බෙහෙත් ගහලා සමදානට මොනවද යන්න ඕන? මොකද පුතේ? ඒට සමදානට මොනවද අරන් යන්න ඕන? අනේ කෙල්ල අපි මේ ටියුට් එක කතා කරමුකෝ මං කියන අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා මේක ඇතුලේ. අපි ඒව වෙනම කතා කරන්න. අපි මේක කතා කරමු. හරි? ගැටලුවක් තියෙනවා නම් පුතේ පන්ති ඉවරුනාම කතා කරන්න. වෙනම කෝල් එකක් ගන්න. ඒකයි මේකයි පටලව ගන්න එපා. අපි පන්තියක් කරන්නේ මම ආයේ. මේ වෙලාවේ මේක විතරයි. පැහැදිලි නේද? ඒකයි මේකයි පටලව ගන්න එපා. මේක අහගෙන ඉන්න. පස්සේ කතා කරන්න පුතේ මම ඒතර කියන්නම් මොනවාද ඕනේ කින්නමන්ද කියලා. මේ එතකොට මම කියන්නේ මොන කියපු කතාවත් වෙනස් වෙනවා නේද වෙන ප්‍රශ්න අහන්න එපා කියපු කතාවත් වෙනස් වෙනවා මම පෙර අස්වනු කාලයක් ගැන කිව්වේ ඒ කිව්වේ පුතේ මොන හරි බෙහෙතක් ගහනකොට ඒ බෙහෙත ගහන්න කොච්චර කාලයකට කියන්නේ අස්වැන්න නෙලා ගන්න කොච්චර කාලයකටද කලින්ද කියලා සමහර වේව පුතේ සතිය දෙකක් ඒ කියන්නේ දවස් 14ක් දවස් 20 ගණන් එහෙම තියෙනවා හැබැයි සමහරවිට අපි අද බෙහෙත් ගාලා හෙට කඩලා වෙනද පොළට ගිහින් දානවා අපි කන්නේ නැහැ නේ අපිට විශ්වාස නැහැ මේක කඩන් ආවේ කොහින්ද කියලා සමහර විට ඔය කුණු කාණු වල වගේ දේවල් පුතේ සරුවට හැදෙනවා මේ මැල්ලුම් වර්ග. ඉතින් ඒවා එච්චර පිරිසිදුභාවය අඩුයි. සමහරට ඒ වගේ තැන් වලින් කඩලා වෙන්න ඇති විකුණන්නේ. අපි දන්නේ නැහැ.
බෙහෙත් පොහොර වැඩිපුර දාපුවා වෙන්නේ නැති විකුණන්නේ. අපි දන්නේ නැහැ. නේද? එහෙනම් පිරිසිදු ආහාර, අලුත් ආහාර, ගුණවත් ආහාර කියන්නේ එළවලු පළතුරු මල් වර්ග පිරිසිදු අලුත් ගුණවත් ඒවා අපිට ලබාගත හැකි විශ්වාසවන්තම තැන අපේ ගෙවත්. මොකද අපි දන්නවා මේකට ගැහුවේ මොනවද කියලා. අපි දන්නවනේ ඒක. නේද? අපි කන්න අපේ ආහාරයට ගන්න ඒවා නම් අපි බොහෝ වෙලාවට බෙහෙත් වගේ දේවල් ගහනවා අඩුයි ඒකට. ඒක තමයි මේ කියන්නේ. අලංකාරයේ වර්ධනය කර ගැනීමට ශරීරයට හිතකර ගුණවත් ආහාර හා පෝෂණ කොටස් ලබා ගැනීම මෙන්ම ආර්ථික වාසියක් ඇති කර ගැනීම උදෙසාද මෙම ගෙවත්ත භාවිතා කිරීමේ හුරුව හා උනන්දුව වර්ධනය කිරීම අවශ්‍යයි. මේකෙන් කාරණා ගොඩක් එනවා. අලංකාරය වර්ධනය කර ගැනීමට. අපි ලස්සන ගෙවත්තක් හැදුවම අපේ ගේ ලස්සනයි. ගේ ආවට වටපිටාවනේ ගෙවත්ත. ඒතර ඒක ලස්සන වෙනවා. ශරීරයට හිතකර ගුණවත් ආහාර හා පෝෂක කොටස් ලබා ගැනීම. gedara watte වවුපුවා ශරීරයට ගුණවත්. ශරීරයට හිත කරයි මයික් එක ඔෆ් කරලා ඕන අයකින් දෙයක් කියනකො ඊනකට ශරීරයට අවශ්‍ය පෝෂක කොටස් එක ලැබෙනවා. මොකද බෙහෙත් පොර ගහපු එකේ පුතේ ශරීරයට අවශ්‍ය පෝෂක කොටස් තියෙද කියලා කියන්න බෑ. මොකද අපි කියන්නේ එළවලු පළතුරු වලින් විටමින් කියලානේ. ඒක ශරීරය ආරක්ෂා කරනවානේ. හැබැයි අපි වැඩිපුර බෙහෙත් පොර ගහපු එළවලු පළතුරු නම් ඒකේ විටමින් තියෙයිද? නේද? ඒකේ විටමින් වලට වඩා වැඩිපුර තියෙන බෙහෙත් පොර එනං ශරීරයට ආරක්ෂාවක් නෙවෙයි එකකින් එන්නේ හානියක් වෙන පුළුවන්. gedara එක නම් අපි දන්නවා මේකේ ගැටලුවක් නැහැ. නේද? ඊනට ආර්ථික වාසිය කොහොමද පුතේ ආර්ථික වාසිය ලැබෙන්නේ? පැහැදිලි කරන්නකෝ. ආර්ථික වාසිය වෙලද කාටවත් කියන්න. මොකද සර්? ආර්ථික වාසිය ලැබෙන්නේ කොහොමද ගෙවත්තකින්? කොනේ? gedara හැදෙන එළවලු පළතුරු ටික අපි ආහාරයට ගන්නවා. අපි gedara හැදෙන එළවලු පළතුරු ටික ආහාරයට ගන්නවා නම් අපිට සතියට වතාවක් පොළට ගිහිල්ලා එළවලු පළතුරු ගේන්න අවශ්‍ය නැහැ ගෙදරට. එහෙනම් ඒ සතියට වතාවක් පොළට ගිහිල්ලා එළවලු පළතුරු ටික ගෙනාපු එක යවුම් එළවලු පළතුරු ලැබීම. හරි පුතේ ඒක තමයි. සතියකට වතාවක් අපි පොළට ගිහිල්ලා නැත්නම් එළවලු කඩේකට ගිහිල්ලා එළවලු මැස්සකට ගිහිල්ලා එළවලු ගඳ වියදම් කරපු මුදල අපිට ඉතිරි වෙනවා. ඒ අපි ගෙදර ටික තමයි කන්නේ. එහෙනම් ඒකේ ඉතිරි. ඒක ආර්ථික වාසිය. සමහරවිට අපේ ගෙදර මෑකරල් හැදුවම වැඩිපුර පුතේ මෑකරල් හැදෙනවනේ. හැමදාම මෑකරල් කන්න බෑ. අපි ඕකෙන් ටිකක් අල්ලපු ගෙදරට දෙනවා. අල්ලපු ගෙදර හදලා තියෙනවා සමහරවිට වම්බට. එයාලා කැඩුවම එයාලා මොකද කරන්නේ? අපි මෑකරල් ගිහින් දුන්නා නම් එයාලා අපිට වම්බට ටිකක් ගෙනත් දෙනවා. ඒතර එතනත් එළවලු ටිකක් හම්බ වෙනවනේ. එහෙනම් නැවත කඩෙන් එළවලු ගෙන කඩුවේ. ඒක ආර්ථික වාසියක් වෙනවා. සමහරවිට අපි හදපු වගාවේ නේද මුරුංගා ගහේ මුරුංගා ටිකක් කරල් වැඩිපුර තියෙනවා. ඔක්කොම මුරුංගා ටික අපිට කන්න බෑ. අපි ඕකෙන් ටිකක් කඩේට ගිහින් දෙනවා විකුණනවා. ඒතර එතකොට අපිට කොහොමවත් ආර්ථික වාසිය මුදල් ලැබෙන්නේ. ආර්ථික වාසිය කියන්නේ අපිට මුදල් ලැබීම සම්බන්ධයි. මුදල් ඉතුරු වීම සම්බන්ධයි. ඒතර අපි ගෙදර හැදෙන දේවල් ආහාරයට ගන්නකොට අපි වියදම් කරන මුදල අඩු වෙනවා. නේද? ආර්ථික වාසියක් තියෙනවා. හරි. එහෙනම් අපි ගෙවත්තක් හදන්න හුරු වෙන්න ඕනි කියන කාරණේ තමයි මේ දිගින් දිගටම පැහැදිලි කරන්නේ. වැඩි ඉඩක් ඇති ස්ථාන මනාව භාවිතා කිරීම සඳහා මෙන්ම අවම ඉඩකට ඇති ස්ථානවලට උචිත විකල්ප සැලසුම් වෙත යොමු වීමේ හැකියාව ඇති කිරීම අවශ්‍ය වෙනවා. සමහර විට වාගේ ගෙවත්ත හොඳ ඉඩකඩක් තියෙන තැන. එහෙනම් එතන මනාව සැලසුම් කරගන්න ඕනේ. මෙතන දාන්නේ මේවා මෙතන කවුපි ටිකක් දාන්න ඕනේ. මෙතන නේද බොංචි ටිකක් දාන්න ඕනේ. බොංචි ටිකක් හදනවා මේ පැත්තේ. මෙතන මේ ඉරුඟු ටිකක් දාන්න ඕනේ. මෙතන මේ කජු ටිකක් දාන්න ඕනේ. මෙතන ගස් ලැබු ගස් ටිකක් හදා ගන්න ඕනේ. ඒක සැලසුම් කරගන්න වෙන මනාව. හැබැයි ඉඩ නැති තැනක විකල්ප සැලසුම් වලට යන්න බෑ. සමහරට ගේ වත්තම පේජස් 4යි 5යි. පේජස් 10යි 12යි. ඒ වත්තෙම ගේ හදලා. හැබැයි සබ්බේ කොට පෝච්චියක් තියලා හරි මවනවා කට්ටිය වවන කට්ටිය. නේද? ගහේ එල්ලලා හරි හදනවා. හදන අය. එහෙනම් විකල්ප සැලසුම් ක්‍රම තියෙනවා. විකල්ප බඳුන් වල තියෙනවා. අපි ඒක වෙනම කතා කරන්න පුළුවන්. එහෙම ඒවට යොමු වෙන්න වෙනවා. ශරීරයට අයහපත් නොවන වගා ආරක්ෂණ ක්‍රමවේද හා ඒ කියන්නේ වගාව ආරක්ෂා කරගන්න එක ශරීරයට අයහපත් නොවන කරන්ට අදින්නේ නැතුව වසවිස වැඩිපුර ගහන්නේ නැතුව සතුන්ගෙන් ආරක්ෂා කරගන්නවා කියලා මේ කඩේ තියෙන දැන් කොහොමද බෙහෙත් පුරව නැහැ දැන්
බෙහෙත් පොර ඔක්කොම ගහන වරකට. ඒතකොට ඉතින් වගාව නම් ආරක්ෂා වෙයි. හැබැයි ඒවා ආහාරයට ගත්ත අපි නම් ආරක්ෂා වෙන්නේ නැහැ. ක්‍රමවේද වගා වර්ධන ක්‍රමවේද හඳුනා ගැනීමට. වගා වර්ධන කියන්නේ අපි කරන වගාව වර්ධනය කරන්න වෙනත් වගාවට යන්න අලුත් දේවල් හදන්න නේද? ප්‍රයෝජනවත් යමක් නිෂ්පාදනය කොට ඒ භුක්ති විඳින්මින් මහත් වූ ආත්ම අභිමානී හැඟීමෙන්. එහෙනම් අපිට ප්‍රයෝජනවත් දෙයක් නිෂ්පාදනය හදලා අපි ගෙදරම හදලා වම්බඩු පැලයක් හදලා ඒකේ වම්බඩු ගෙඩියක් අපි ගෙදර උයනකොට අපි හදපු එක. වණ්ඩක්ක ටිකක් අපි හදපු එක. නේද? වට්ටක්ක වැලක් හදලා ඒකේ වට්ටක්ක ගෙඩිය අපි හදපු වට්ටක්ක වැලේ. ඒකේ වට්ටක්ක වැලේ දළු ටික තමයි මේ අපි කන්නේ. මහත් වූ ආත්ම අභිමානයක්. ඇත්තටම මේ අපේ ගෙදරනේ. මම හැදපු අඹ ගහේ අඹ හැදිලා. හරි සතුටුයි. ඒතර දැනෙනවා පොඩි හැඟීමන්නේ. මේ පොල් ගහ හැදුවේ මං. ඒකේ කුරුම්බ ගෙඩියක් බොනකොට හරි ආත්ම අභිමාණයෙන් අපි බොන්නේ ඒක. වින්දනයක් ලැබීමට පෙළඹවන්න විසින් අප විසින් නිර්මාණය කරන්න ඕනේ කියලා කියනවා. එහෙනම් මේ හැම එකක්ම සිටිවි පුතේ අපි ලස්සන ගෙවත්තක් හදාගත්තොත් ඒකෙන් අපිට ප්‍රයෝජන ගොඩක් තියෙනවා කියන කාරණේ තමයි එකින් එක කියුනේ නේද? හරි. අපි එහෙනම් සටහන් වලට යමු. ශාක වර්ධනයේට විවිධ මෙහෙමයි. එතෙන්ද පුතේ ගොඩක් සටහන් ටිකත් එක්ක තියෙන්නේ. ඒකත් එක්ක අපි තේරුම් ගමු සටහන් ටික මේ පොඩි සටහනක් දීලා තියෙන්නේ නේ. මේක කියනවා ශාක වර්ධනයේට විවිධ සාධකවල බලපෑම. ඒ කියන්නේ ජලය, හිරු එළිය, පස, මාධ්‍ය. පස කියන්නේ මේ කොහෙද හැදෙන්නේ තැන කියන මාධ්‍ය කියන එක මෙන්න මේ වගේ බලපෑම සොයා බැලීමේ පරීක්ෂණයක්. එහෙනම් ඔයාලට ගෙදරදී කරන්න වෙනවා මේ පරීක්ෂණ. ඔන්න හොඳට අහගන්න කරන්නේ කොහොමද කියලා. සමාන ප්‍රමාණයේ විනිවිද පෙනෙන බඳුන් හතරක්. ඒ කියන්නේ ඔය ජෑම් බෝතල් වගේ හතරක්. විනිවිද පේන එක. සපයාගත් බඳුන් හතර පහත අයුරින් පිළියෙල කරන්න. එම බඳුන් වලට ජලයේ ගිලෙන බීජ වර්ගයක් සමාන ප්‍රමාණයේ බැගින්. ඒ කියන්නේ මෑ කව්පි බොංචි මුං ඇට උනත් කමන්නේ. සමාන ප්‍රමාණයක් දාන ජලයේ ගිලෙන ටිකක් එන්න. පහත පරිදි මේ බඳුන් වලට ඇති බීජය අන්තමින් බැසෙන තෙක් ජලයක් කරන්න. ඒ වලට දානවා පුතේ සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ ජලය. සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ ජලය කියන්නේ ටැප් එකෙන් ගත්ත වතුර ටිකක්. නිකම්ම ටැප් එකෙන් හරි ලිඳෙන් හරි කලින් හරි ගත්ත වතුර ටිකක්. සාමාන්‍ය ජලය ටිකක්. සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ ජලයට පොල් තෙල් තට්ටුවක්. දෙවෙනි එකට දානවා පුතේ සාමාන්‍ය ජලය දාලා උඩින් පොල් තෙල් තට්ටුවක් දාන්න. ජලය ටික වැහෙන්න. තුන්වෙනි එක නටන තෙක් රත් කර නිවාගත් ජලය. හරි නටන තෙක් රත් කරලා ඒක නිවලා. අපි බීමට ගන්න නටන තෙක් රත් කරලා නිවලානේ. ආන්නේ ඒ ජලය දානවා තුන්වෙනි එකේ. හතරවෙනි එකේ නටන තෙක් රත් කර ජලයට පොල් තෙල් තට්ටුවක් දාන්න. මම කියන්නේ අපි මේක කතා කරා නම් හොඳයි මෙතනින් එහාට උනේ මොකද්ද කියන එක සිකුරාද. හරිද? ඔයාලට පුළුවන් මේ වැඩේ කරනවා නම් කරන්න. ඔයාලට පුළුවන් මේ වැඩේ කරන එකේ පින්තූර සමූහයට එකතු කරන්න. එහම හොඳයිද? එහම හොඳයිනේ. එහෙම කරමු අපි. පරීක්ෂණයක් කරමු. නිකම් දැන් මේ දවස්වල ගත කරන කාලය ඇතුළත. නේද? ඇට වර්ගයක් මොන හරි සමාන ප්‍රමාණයකින් ගන්න. මෙන්න මේ ආකාර ටියුට් එකේ තියෙනවනේ. සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ ජලය ටිකක් දාන්න. තව එකට සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ ජලය දාලා පොල් තෙල් තට්ටුවක් දාන්න. ඊන එකට මේ නටන තෙක් රත් කරලා නිවාගත්ත ජලය, රත් කරලා නිවපු ජලය දාන්න. ඊන එකට නටන තෙක් රත් කරලා දාපු ජල උණු වතුර දාලා පොල් තෙල් තට්ටුවක් දාන්න. ඔක දාලා නේද? එතනින් පස්සේ මෙන්න මේක මේ මෙතන අවශ්‍ය වැරදි මෙතන වැරදිලා වෙන්නේ මොකද්ද කියලා වගුව පුරව ගන්න වෙනවා. හරිද? අපි ඒක ඊළඟ දවසක කතා කරමු. මේ උනායා අනේ පුතේ තේරුම් ගන්නකො පොඩි බබෙක් නෙවෙයිනේ. හරි අපි ඒතර ඊළඟ දවසේ පරිසරය ඉතුරු මේ විෂය කරුණු ටික කතා කරමු. මේකේ ටික ඊළඟට අපි ගණන් ටික දිසා පාඩම කතා කරලා තියෙන්නේ. එකතු කිරීමේ ටික මුල් ටික කතා කර අපිට මෙන්න මේ එකතු කිරීමේ යට ටික තියෙනවා. අපි ඒක ටික අද කතා කරමු. මේ වෙනකන් එකතු කිරීම වල ටික කතා කරා අපි මෙතනින් එහාට තියෙන 15 වෙනි ගැටලුවේ ඉඳලා. මිනිසෙක් එක් දිනක ගඩොල් 1287ක්
තවත් දිනක ගඩොල් 1475ක්. එක් දිනක 1287ක්, තවත් දිනක 1475ක්. එතන ඉපදවනවා. නිපදවු මුළු ගඩොල් ගන්න අහන මොකද්ද කරන්න වෙන්නේ අපිට? මොකද්ද කරන්න වෙන්නේ? එකතු කරන්න. එකතු කරන්න වෙනවා. එච්චරයි මට උත්තරේ ඕනේ. එකතු කරන්න වෙනවා. එහෙනම් 1287ට එකතු කරන්න 1875. ඔකනේ වෙන්න ඕනේ. හරි. පටන් ගන්න එකතු කරන්න මුලින් ඉඳලාද අගේ ඉඳලාද? අගේ ඉඳලා අගේ ඉඳලා එකතු කරන්න ඕනේ. 7යි 5යි එකතු කරාම කියන්නේ මට කීයද කියලා? 12යි 12න් දෙක එකක් ඉතිරි. ඒකත් එක මෙතන 8යි 9යි 9යි 7යි 9යි 7යි 16 එකක් ඉතිරි. ඒකත් එක මෙතන 2යි 3යි ඒකත් එක මෙතන 2යි 3යි 3යි 8යි 3යි 8යි 1යි නෙමෙයි 11යි 11න් එක එකක් ඉතිරි. ඒක මේ පැත්තට ගත්තම මෙතන එකතු කීයක් එනවද? 3ක්. එතන එකතුව 3ක් වෙනවා. එතකොට පිළිතුර 3ක් වෙනවා. 3162යි. 3162. ඔයා කටුකොලේ අර ගාන හදලා මෙතන 3162 ලියන්න. අරුණ ලොරියකට බිස්කට් පැකට් 3435ක් පටවවලු. ලොකු ලොරියක් බිස්කට් ගේන ලොරියක් 3435ක්. පොඩි මංචි බිස්කට් පැකට් වගේව 3435 පැටවුවා. ඔහුට තවත් බිස්කට් පැකට් 2265ක් පැටවීමට ඉඩ තිබුණා. ලොරියට පැටවිය හැකි බිස්කට් පැකට් ගන්න කීයද කියලා අහනවා. මොකද්ද කරන්න වෙන්නේ අපිට? එකතු කරන්න වෙනවා. 3935යි 2000 අර ගණන් බිස්කට් ඔව් මේ දෙක එකතු කරන්න වෙනවා. ඒ කියන්නේ අපි දැන්ට 3435ක් එකතු කරලා තියෙනවා. තව 2265කුත් එකතු කළොත් ලොරියට පටවන්න පුළුවන් සම්පූර්ණ ගාන අපිට හොයාගන්න පුළුවන්. 5යි 5යි 10යි. 10න් බිංදුව එකක් ඉතිරි. ඒකත් එක 3යි 3යි 6යි 6යි ඇති. මට මුල් කෙනෙක් උත්තර දුන්නේ 3යි 6යි 9යි. හරි. මුල් කෙනෙක් උත්තර දීපුවා නිශ්ශබ්ද වෙන්න. මුල් කෙනෙක් උත්තර දීපුවා 9යි. මෙතන 4යි 2යි 6යි. 6යි. 3යි 2යි 5යි. එහෙනම් 5690ක් මේ ලොරියට බිස්කට් පැකට් පටවන්න ඉඩ තියෙනවා. 5690. වෙලෙන්දෙක් එක් දිනක පැපොල් ගෙඩි 1340ක් විකුණුවා. තවත් දිනක පැපොල් ගෙඩි 580ක්. පිටින් පිට අකුණු යනවනේ. ඔහු විකුණු මුළු පැපොල් ගෙඩි ගන්න කීයද කියලා අහනවා. එහෙනම් අපි 1340ට එකතු කරමු 580ක්. මෙහෙම නේද එකතු කරන්න ඕනේ මං. 580. මෙහෙම එකතු කරාම හරිනේ. ඔව් සර්. ඔව් ඒක තමයි. හරි. ඔන්න චාරුකා වැරදිලු වුණා අය. මෙහෙම එකතු කරොත් මොකද වෙන්නේ? ස්ථාන වෙනස් වෙනවා. එහෙම එකතු කරන්න අයිතියක් අපිට නැහැ. නේද? අනිවාර්යෙන්ම අදාළ ස්ථානයේ අදාළ සංඛ්‍යාව ලියා ගන්න වෙනවා. මම ඒක හරි. 0.0.0 ප්‍රශ්නයක් නැහැ. 8යි 4යි එකතුව 8යි 4යි 12න් දෙක එකක් ඉතිරි. ඒකත් එක්ක මෙතන 3යි 5යි වෙන කතා නතර කරමු. 3යි 5යි 8යි 8යි 9යි 8යි අර ආපු එකත් එක 9යි නේ. ඔය ගත්තේ නේ. ඔව් මෙතන එක ඒ ආකාරයෙන්ම වෙනවා. හරි. එතකොට 1920ක් පුතේ පිළිතුර එනවා. හරි. පහත තියෙන්නේ
කුමාරතිලක මෝටර් රථයේ ගමනක් යෑමට සූදානම් වෙච්චුනා මීටරේ. ගමනාන්තරේ ළඟා වුණා ලොකු ගමනක් කොළඹට ගිහිල්ලා රවුමක් ගිහිල්ලා එන එකක් වෙන්නේ නැති. ළඟා වීමට කිලෝමීටර 558ක් ගමන් කරන මෝටර් රථයේ සටහන් වූ ගාන. අනේ මේක හදන්නේ කොහොමද? අපිට අර එකතු කරන්න කිව්වනේ එකතු කරන්න පුළුවන්. මේක කොහොමද දාගන්නේ? දන්නවද කවුරු හරි මේක හදන්නේ? ඔව්. කවුරුත් දන්නේ නැහැ නේ. අපි අතහැරලා දාමුනේ තේරුම් නැහැ නේ. ඒක හදන්න බෑනේ. එකතු කරලා මෙහෙමයි මම මේක චුට්ටක් ඔයාලට නිකන් අර කුතුහලේ දනවන්න ඇහුවේ පුතේ මේ විදිහේ ගානක් ආවම මේ ගානක් ආවම ඉඳ චුට්ටක් මොකක් හරි එකක් තියෙනවා හරි මේ විදිහේ ගානක් ආපුවම පුතේ සමහර විට අපි බය වෙනවා හරි මේකේ මේ තේරුම් නෑ වගේ හිතෙනවා දැන් මේක තමයි ලේසිම දේ හරිද මම මේක ගාන දාන්නෙම එකතු කිරීමේ ඇතුලේ සමහර විට මේ විදිහේ ගානක් දුන්නාම මේ ලස්සනට එකතු කරන දරුවෝ ටික මේක වරද්ද ගන්නවා බය වෙන්න එපා පුතේ මේක ඉලක්කම් ගොඩාක් තියෙනවා තමයි සර් කැඩි කැඩි ඇහෙන්නේ එහෙමද සිග්නල් අඩුවක් ඇති දැන් හරි නැද්ද ගැටලුවක් තාමත් එහෙමද තාමත් කැඩි කැඩි දැනෙන්නේ නෑ සර්. ඔව් සමහර විට මෙහෙමයි මේ ආ නේ. සිග්නල් අඩුවක්ද දන්නේ නැහැ සමහර විට අර එක්කෙනෙක්ට සිග්නල් අඩු වුණාම ඒත් කැඩි කැඩි නෑ සර් දැන් කැඩි කැඩි නෙවෙයි එන්නේ. හරි එහෙනම් මම කියන්නේ යන්නම් එතකොට මේකේ ඉලක්කම් මීටර එක සාමාන්‍ය ඉලක්කම් ගොඩාක් තියෙනවා ඉස්සරහට. ඒතර ඉලක්කම් ගොඩාක් තිබ්බම අපි බය වෙනවා. එහෙම බය වෙන්න දෙයක් නෑ අපිට. මේකේ ඉලක්කම් ගොඩක් තිබ්බත් කිසි ප්‍රශ්නයක් නෑ 5465ට එකතු කරන්න වෙනවා 558. ඕක තමයි ගාන. ඒතර මේක අදාළ ස්ථානෙත් එක්ක හරියටම ලියා ගන්න එච්චරයි. එකතු කරලා එන උත්තරේ මේකේ ලියන්න. එහෙනම් මට කියන්න 5යි 8යි එකතුව 13න් 3. එකක් 13න් 3. ඒකයි මේක 6ත් එක්ක 7යි. ඒකත් එක්ක මේ 6ත් එක්ක 7යි 7යි 5යි එකතුව කීයද පුතේ? 12න් 2 එකක් ඉතිරි. ඒකත් එක්ක මෙතන 5යි 5යි එකතුව 9යි 10යි 10යි 10 බිඳුව එකක් ඉතිරි. ඒකත් එක්ක මෙතන 6යි. එතකොට 6023යිනේ නේද? මේක තමයි තියෙන්නේ. ඒතර මේ කිලෝමීටර් 6023 එහෙනම් අපි මේකේ ඉලක්කම් හරියටම මේක ලියන් ගියාම හරි. 6යි බිඳුවයි හරියටම 2යි 3යි. ඒ කියන්නේ මීටරයක වෙන්නේ පුතේ අපි ගියපු කිලෝමීටර ගාන ඉස්සරහට කරගෙන. නේද? මේක නම් තිබුණේ නෑ අවසන් වෙනලා මේක නම් අවසන් වෙච්ච වෙලාවේ මෙච්චර ගාණක් නම් ගියේ ආරම්භ කරපු වෙලාවේ මේකෙන් මේක අඩු කරලා ගන්න දිනවා. ඔය විදිහේ ගැටලු දෙකක් තමයි මීටර සම්බන්ධයෙන් එන්නේ. ඕකට ගොඩක් ළමයි සමහරට වරද්ද ගන්න එපා. එකතු කරන්නද අඩු කරන්නද කියලා හිතලා බලන්න. හිතලා වැඩි කරා. පේපරේදී එකතු කරන්න අඩු කරන්න කියලා කියන්නේ නැහැ අපි. මේක එකතු කිරීමේ ගැටලුව. හරි. අපි ඔහොම කාලේ පාඩමටත් යනවා. පාඩම් ටික පුතේ සරලයි. සරල දේවල් ටිකක් තියෙන. ඒකයි මම ටිකක් වේගෙන් කතා කරන්නේ. එන්න තේරෙනව නෙවෙයි නේද මේවා කරලා තියෙනවාලා. හරි. මේ කාලේ පාඩම සම්බන්ධයෙන් ටික අපි එතනින් කතා කරමු. කාලේ පාඩම. සතියේ දවස් ටික පිළිවෙලින් ලියන්න කියලා කාලේ පාඩමේ කියනවා. හැබැයි පුතේ අකුරු ටික නිවැරදි විය යුතුයි. සඳුදා සංඥකය අංග සංඥකේ අංග 7 කියන්නේ බදාදා බ්‍රහස්පති ඉන්න පොඩ්ඩක් බදාදා බදාදා මේ බ්‍රහස්පතින ගොඩක් වරද්ද ගන්නවා වරද්ද ගන්න එපා
දෙක වසර දරුවෝ මේක හරියට ලියනවා. හරි? තුනේදිත් සමහරට ලියනවා. හතරට අර එහෙම ආවම පහට ආවම සමහරට පොඩි පොඩි කෑලි අමතක වෙලා දැන් එකේ දෙකේ හම්බෙනකොට මේවා ලියනවා හරියට. ඒ දවස්වල වැඩකාරයෝ කට්ටිය. මේ පස්සේ වරද්ද ගන්නවා. ඕනේ නැති කම. ඉන්න කරගන්න එපා. මෙතනට එන්නේ සිකුරාදා. දැන් සමහර ළමයිගේ මම උත්තර දැක්කම සිකුරදා. සිකුරාද. සිකුරද. එහෙම තියෙන ඒවා තියෙනවා. එහෙම නැතුව ලියන්න එනවා. ඊට පස්සේ සෙනසුරාදා සෙනසුරාදා. සෙනසුරාදා ඉරිදා. සතියේ පළමු දවස කවදද? සඳුදා සඳුදා. ඔයාලට උගන්වන්නේ සඳුදා කියලා. එහෙනම් ඒක තමයි අපි ලියන්නේ සතියේ පළමු දවස සඳා අවසාන දවස් තමයි ඉරිදා. සඳට පසු දවස අනුරාදා සංඥකයත් එක්ක ඒවා බලන්න හරියට ලියලාද කියලා. අඟහරුවාදා. අඟහරුවාදාට පෙර දවස සඳුදා සඳුදා. අඟහරුවාදාට පෙර දවස සඳුදා. බදාදාට පසු දවස බ්‍රහස්පතින්දා තමයි බදාදාට පසු දවස. බ්‍රහස්පතින්දාට පෙර දවස බදාදා තමයි බ්‍රහස්පතින්දාට පෙර දවස වෙන්නේ. ඊළඟට සතියේ අන්තිම දවස ඉරිදා. සතියේ අන්තිම දවස කියලා කවද්ද අහනවා ඒක අපි එනවා ඉරිදා කියලා. ඉරිදා. හරි පුතේ ඉරිදා ඉන්නේ. මාස 12 නම් ඊළඟට කට්ටිය වරද්ද ගන්න එක මාස 12 මේ ටියුට් එකේ මාත් එකක් වරද්දලා. ඒක මම නිවැරදි කරන්න. ඒ කියන්නේ වරද්දලා නෙමෙයි පුතේ මේක අර මේ PDF එකක් විදිහට ඔයාලට මම දෙන්නේ මේක PDF එකක් කරද්දී අකුරු ටයිප් කරද්දී මේ PDF එකට කන්වර්ට් කරනකොට මේ පොඩි ගැටලුවක් එනවා. ඒතර ඒ අකුරු වෙනස් කරන්න ඕනේ ඒක බැරි වෙලා. නැත්නම් අකුරු ටයිප් කරපු එක ආදී වර්ඩ් එක ගත්තොත් මේක හරියට ඇති. PDF එකට යද්දී තමයි ඔය ගැටලුව එන්නේ. ජනවාරිට පස්සේ මොන මාසෙද පුතේ? පෙබරවාරි පෙබරවාරි. මෙහෙමයි. පෙබරවාරි. මේක දැන් මාස 12 නම් පුතේ සිංහල ක්‍රමයට නෙවෙයි මේ තියෙන්නේ ඉංග්‍රීසි ක්‍රමයට ලියවිච්ච එක අපි සිංහලට පරිවර්තනය කරගත්තා වගේ වැඩක් තමයි මේ තියෙන්නේ. ජනවාරි, පෙබ්‍රුවරි, මාර්ච්, ඒප්‍රිල්, මේ නේද? ජූන්, ජූලයි ඒවා තමයි පුතේ අපි මේ ඒක සිංහල ක්‍රමයට වගේ නිකන් ලියනවා. හැබැයි මේ සිංහල ක්‍රමේ නෙවෙයි. සිංහල ක්‍රමේ දුරුතු කියන්නේ සිංහල ක්‍රමේ මතකද? කියමු බලන්න මාස 12 නම් ටික. දුරුතු නැගින් වෙසක් පොසොන් ඇසල නිකිනි බිනර ඔව්. නිකිනි ඉල් වප් ඊළඟට පෙබරවාරි වලට පස්සේ මෙතන ලියන්න වෙන අපිට මොන මාසෙද? මාර්තු. ඔව් මාර්තු. අප්‍රේල් මේ වැරද්ද අපි නිවැරදි කරගමු. අප්‍රේල් වැරද්ද කපලා හදාගන්න පුතේ ඒක. කෑනෙම හදාගත්තා. හරි සර්. ඔයාලගේ හරිද? නෑ හරි සර්. වැරදි නම් කපලා හදාගන්න. මගේ පේපරේ මම ටියුට් එකේ වැරදි. හරි වැරදි නම් හදන්න. මැයි මෙතන පුතේ හරි. අනේ ඕක දැන් කියන්න එපා. වැරදි නම් කපලා හදාගන්න. හරි නම් ගැටලුවක් නැහැ. මෙතන ජුනිද ජූනිද? ඩි වැරද්දක් මෙතන කරනවා. ජුනිනි වෙන්නේ පුතේ. ජූලි. ජුනි ජූලි. ජූනි ජූලි. මෙතන ජූලි. ඊළඟට අගෝස්තු. මේ මොනවායි චුට්ටක් සද්ද අඩුවෙන් කියමු. අගෝස්තු. ගෝසාකාරී වැඩි එකයි. අගෝස්තු. ඊළඟට
September. September. October. මේ ලියලා තියෙන විදිහ බලා ගන්න. October, November, December. December, December. November, December. හරි. ඊළඟට එනම් මේ ටික හරිනේ ලියාගත්තානේ. ඔව් සර්. අපි යටට යමු. දින 7ක් සති කීයද? සති එකයි. 1යි. අකුරින් ඕන එකක් 1යි. සති කීයද පුතේ මාසෙට? සති 4ක්. පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. දින 31කින් අවසන් වන මාසවල දින 31කින් අවසන් වන මාසවල පළවෙනිදට සති 5ක් වෙනවා, දෙවෙනිදට සති 5ක් වෙනවා, තුන්වෙනිදට සති 5ක් වෙනවා. අනිත් දවස් දින 31කින් අවසන් වන මාසවල පළවෙනිදට සති 5යි, දෙවෙනිදට සති 5යි, තුන්වෙනිදට සති 5යි, අනිත් ඒවාට සති 4යි. ඒකට ප්‍රශ්නයක් තියෙනවා සමහර දවස්වල සති 4යි, සමහර දවස්වල සති 5යි. මොකද පොදුවේ ගන්න කියන එක. පුතේ මාසෙට සති අපි සාමාන්‍යයෙන් ගන්න 4යි. ඒක නෑ පොදුව. ඊළඟ මාසයකට දින කියලා අපි ඇහුවොත් පොදුවේ කියන්නේ පුතේ මාසෙට දින 30යි. නිකන් පොදු උත්තරයක් විදිහට ගත්තොත් මාසෙට දින 30යි කියලා ගන්න වෙනවා. හරි. අවුරුද්දට මාස කීයද පුතේ අවුරුද්දක් වෙන්නේ? මාස 12. 12. අවුරුද්දට සති කීයද? 52. 48යි. නෑ පුතේ 52යි. දැන් මාසෙට සති 4යි තමයි. 4 වරක් 12 48 තමයි. එහෙම නෙවෙයි ගන්න. අපි මේක සති ගද්දින් අපිට කරන්න වෙනවා 365 සාමාන්‍ය අවුරුද්දක 365 365 බෙදුවම 7න් 52යි ඉතිරි 1යි. 366 7න් බෙදුවොත් 52යි ඉතිරි 2යි. ඒ කියන්නේ ජනවාරි 1 වෙනිදාට සාමාන්‍ය අවුරුද්දක ජනවාරි 1 වෙනිදාට විතරක් සති 53 අනිත් ඒවාට 52යි. අධික අවුරුද්දක ජනවාරි 1 වෙනිදායි ජනවාරි 2 වෙනිදායි සති 53 ගන්න අනිත් ඒවාට 52යි. එහෙනම් පොදුවේ ගන්න අපි සති 52. අවුරුද්දට සති 52යි කියලා තමයි පුතේ පොදුවේ ගන්න අපි. හරිනේ? සති 52යි කියලා ලියන්න. එතන. ඊළඟට මොකද අය? සිංහලට දැන් යනවද සිංහලට? ඔව්. සුබ පැතුම්පත් අපි කතා කරා. පෞද්ගලික ලිපිය ඉතින් ඔයාලා ගෲප් එකට දැම්ම නම් හොඳයි. පෞද්ගලික ලිපි ලියන විදිය මම කියලා දුන්නා. ගෲප් එකට දැම්ම නම් හොඳයි. නේද? කාටුන් මාසේ ගෲප් එකට දාන්න. ඔව්. කාටුන් ටික අපි නිකන් කතා කරමු. කාටුන් ටික නිකන් කතා කරමු. ඔයාලා ලියලා ඇති. මොකද්ද මේ කරන්නේ? මේක විස්තරයක් ලියන්න තියෙනවාට. ළමයා කෑම බදුනක් ගෙන රූපවාහිනියට දමා ගත්තා. රූපවාහිනිය ළඟට යනවා. ඔව් ළමයේ කෑම බදුනක් ගෙන රූපවාහිනිය ළඟට යනවා. බල්ලා පිටිපස්සෙන් ඉන්නව නැත්නම් ළමයේ කෑම බදුනගෙන රූපවාහිනිය ක්‍රියාත්මක කරනවා. බල්ලා පිටිපස්සෙන් නේද? තව ටිකක් විස්තර කරන්න. බල්ලා පිටිපස්සෙන් නේද දිව ලෙව කකා කෑම බදුන ලෙස බලා ඉන්න මේ දිව පේනවනේ. නේද? ඊළඟට මොකද වෙන්නේ? ළමයා කෑම බදුන ළමයා කෑම බදුන පසක තබා රූපවාහිනිය දෙස බලමින් සිටිනවා. බිම තියලා රූපවාහිනිය බලනවා. ඔව් ඒක කමක් නෑ පුතේ. ඔයාලගේ අදහස කාටුන් එක විස්තර කරාම කෑම සර් මෙහෙමත් පුළුවන්ද? කියන්නේ ඉතින්. ඉන්පසු බලලා කෑම් බාජනේ කනවා. නෑ ඒක හොඳයි. තව ටිකක් විස්තර කරනවා හොඳයි නේ. මෙතනදී මොකද්ද වෙන්නේ? ළමයා කෑම බඳුන පසක තබා රූපවාහිනිය දෙස බලමින් සිටිනවා. ළමයාට කෑම බඳුන අමතක වෙනවා. බලලා හොර රහසේම බලලාද මේ බල්ලානේ. බල්ලා හොර රහසේම කෑම බඳුන කනවා. අපි මේක විස්තර කරගමු කමක් නැහැ. ඔයාගේ අදහස වෙන සිද්ධියක තමයි. ඊට පස්සේ මොකද වෙන්නේ? කෑම බඳුනට අත දැමුවත් කෑම බඳුනේ කෑම සියල්ල අවසන් වී පසුව බත් පිපන්න බලද්දි බල්ලා බත් ටික කාලා
එහෙමත් පුළුවන් නැත්තම් ළමයාට කෑම බදුනේ තිබූ කෑම වලට සිදු දෙය සිතාගත නොහැකි වූවා. නේද? එයා රූපවාහිනී බල බල කෑම බදුන රත දැම්මා බැලුවම කෑම බදුනේ නැහැ. එයාට මතක නැහැ මම කෑවද ඔක්කොම. මම ඔක්කොම කෑවද කියලා එයාට මතක නැහැ. නේද? ඒතර එයා කල්පනා කරන ඔළුවේ අත ගහලා කල්පනා කරනවා මොකද්ද මේකට උනේ කියලා. සර් බත් ගන්න බලද්දි බලලා බත් ගන්න කාලා කියලා පුළුවන්ද? ඔව් කමන්නේ ඒක ඔයාගේ අදහසනේ. මේ වෙච්ච දේ මම මේ කියන් යන්නේ. එතකොට ළමයා කැම්ප් එක දිහා බලනකොට කෑම නැහැ චුට්ටක්වත්. ඔක්කොම කාලා. එතකොට මෙයාට සිද්ධ සර් ඔව් කියන්නකෝ පුතේ. සර් කියන්න අහන්නකෝ ඉතින්. අහන්න ගැටලුව අහන්න වගේ. ළමයාට සිදුවිච්ච දේ හිතා ගන්න බෑ. ළමයාට සිදුවිච්ච දේ හිතා ගන්න බෑ. එයා ඔළුවේ අත ගහන කල්පනා කරනවා මොකද උනේ? කවුද මේ කෑවුවේ? බල්ලා පේන්නෙත් නෑනේ. බල්ලා එහා පැත්තෙන් ඉන්නේ. ළමයාට පිටිපස්සෙන් එහා පැත්තෙන් ඉන්නේ. මේක බල්ලා කෑවා කියලා මෙයා දන්නේ නෑ. මොකද උනේ කියන්නේ දන්නේ නෑ. මෙයා ටීවී එක තමයි 100න් හිටියේ. ඉතින් ඔහොම වැඩ අපිටත් වෙන්න පුළුවන්. නේද? අපිත් වෙන මොකක් හරි 100කින් දැන් සමහරට අපි සර් මට එක දවසක් හමු වුණා. ඒක තමයි. අපි සමහරට කැම්ප් එක ගන්න මේක දිහා බලන්නේ නැතුව කෑම කනවා නේද? තරු විසි වෙන්නේ මිරිස් කරලක් එහෙම හැපුණා. ඒ සමහර ටීවී එකේ දිහා කට අරගෙන ඒක දිහා බලන් කෑම කනවා දන්නේ නැහැ. මිරිස් කරලක් එහෙම හැපුණාම තමයි ඇඟිල්ල හැපුණාම තමයි දිව හැපුණාම තමයි අපිට තරු විසි වෙන්නේ. එහෙම තියෙන අවස්ථා නැති වෙන්නේ නෑ නේද? හරි. එහෙම එකක් තමයි මෙයා මුහුණ පාන්නේ. මෙයාට හිතා ගන්න බෑ කෑම බඳුනේ කෑම වලට. සර් එක දවසක් මම සීරියා බලන් ඉතින් මට මිරිස් කරලක් යවුණා. ඒක හොඳයි. මේක පාඩමත් එක්ක යන වචන ටිකක් පුතේ පාඩමත් එක්ක යන්නේ අපි ඉතින් චුට්ටක් විනාඩියක් කොහොම ඉන්න පාඩම අරගමු නැත්නම් ඔයාලා වෙන උත්තර කියාවි. පාඩම මම ගන්නකන් චුට්ටක් කොහොම ඉන්න. සිංහල පොතට මම ආවේ කවි ටික ගැන බලන්න. එතකොට මේ කවි ටික පාඩම් කරන්න වෙනවා පුතේ පාඩම් ගොඩක කවි නැහැ නේද? සර් සිංහල පොත කතරනේ. සිංහල පොත මේ තියෙන්නේ ඉතින්. ගෙදර ගිය දවසට පාඩම් කරගන්න. එතකොට මේකේ රබන් වයමු දෝන්තා ඒක නේද පාඩම 79 වෙනි පිටුව තමයි තියෙන්නේ. හරි මෙන්න මේ පාඩමෙන් තමයි පුතේ අපිට කවි ටික තියෙන්නේ මේවා කියව ගන්න පැහැදිලිව. මේකේ රම්රම්රුටන් ගස් දෙක යට මේකනේ තියෙන කවිය. රාරබුට්ටන් ගස් දෙක යට ගිනි කුකුලන් පස් දෙනයි. උන්ට කන්න බත් දෙන විට පස් දෙනා උනුත් එක්ක ලස්සනයි. උණුත් එක්ක ලස්සනයි. අනිත් කවිය මොකද්ද මතක? රන්රම්රුටන් ගස් දෙකයි වලි කුකුලන් පස් දෙනයි. උන්ගේ කරේ බොත්තමයි බලන්න හරි ලස්සනයි. ඔකනේ මතකනේ? තව පොඩි කාලේ ඉගෙන ගත්ත කවිය ඕකනේ. හැබැයි අපිට මේ කවි පන්ති මේකේ දීලා තියෙන්නේ මේක පාඩම් කරගන්න වෙනවා එහෙමනම්. නේද? මේක තමයි ඔයාලට දීලා තියෙන්නේ. රන් රඹුටන් ගස් දෙකේ යට ගිනි කුකුලන් පස් දෙනයි. උන්ට කන්න බත් දෙවෙනි පැලිය අරන් යට දෙන්න එක මොකද්ද? උන්ට කන්න බත් දෙන විට උනුත් එක්ක ලස්සනයි. එහෙනම් අපි මෙතන මේක ලියමු. ගිනි කුකුලන් පස් දෙනයි. ගිනි කියද්දී නයන දන්තජ. ඒ සර් කට්ටුනේ මොකද්ද පුතේ කට්ටුනේ? මොකක්වත් කට්ටුනේ නේ. ගිනි කුකුලන් පස් දෙනයි. උන්ට කන්න බත් දෙන විට උනුත් එක්ක ලස්සනයි. උනුත් එක්ක ලස්සනයි.
උනුත් එක්ක ලස්සනයි. ඔන්න සිංහල පොතේ එකම තමයි මම ගත්තේ. ඊනකට ගඟෙන් එගොඩ ගංගාසබඩ ගසක පැණි දොඩම්. තකදොන් ගසක පැණි දොඩම්. තකදුන් ගසක පැණි දොඩම්. ආයේ නමස්තාක දොන් ගසක වැනි දොඩම්. මෙතන එන්නේ ගසක පැණි දොඩම්. ගසක වැනි තක්ක දොන් ගසක වැනි දොඩම්. එතකොට තකදොන් ගසක පැණි දොඩම් ආයෙත් තකදොන් ගසක පැණි දොඩම්. තකදොන් ගසක පැණි දොඩම්. ගසක පැණි දොඩම්. හරි. ඔන්න මුල් කවි දෙක. මම ටිකයි දාලා තියෙන පුතේ එතන කවි ටික ඔක්කොම ඔයාලා පාඩම් කරන්න. ඊනකට තුන්වෙනි කවිය රෑන ගියව නටතේ ගුද ගුද පේර දොඩම් වැටේ විටින් විට පේර දොඩම් වැටේ පල් ලිවා කියන කවිය පේර දොඩම් වැටතේ විටින් විට පේර දොඩම් වැටතේ. විටින් මොකක්ද තියෙන අල්ලයන්වල තියෙන බිඳුවද? බිඳුව තියෙන්නේ නේ. විටින් විට අපෝ යට පේලියේ පේර දොඩම් වැටතේ. කියන්න පුතේ. ඔව් රවීස් කියන්නකෝ ගැටලුව. කොහොමද සර් ගාව විතරයි. අපේ අක්කට 7ට පන්ති. හරි පුතේ 4 පන්ති නතර කරනවා. පේර දොඩම් වැටතේ. සර් 7ට පන්ති අපේ අක්කට. හරි හරි ඉතින් අක්කට පන්ති කරගන්න කියන්නේ මම 4 නතර කරනවා. අහගෙන ඉන්නකෝ. පේර දොඩම් වැටතේ. හරි. එතකොට ඔන්න අපි සිංහල කොටසක් ටිකක් ඉවරයි, ගණන් කොටස් ටිකක් ඉවරයි, පරිසරයේ පොඩි කොටසක් ඉතුරු උනේ. දෙමළ අපි මේ ටික එදා කතා කරා. මේ ටික කතා කරන්නේ සෞදි. දෙමළ ටික කතා කරා නේද? ඔව් සර්. ඔව් දෙමළ ටික කතා කරා. මම හිතන්නේ වැඩ පහසු කිරීමේ මන් කියන එකේ වැඩ පහසු කිරීමෙන් මං කියන එකේ මේ ඉංග්‍රීසි ටික තමයි තියෙන්නේ. අපි ඒ ටිකයි පරිසරය ඉතුරුච්ච කොටසයි අපි ඊළඟ දවසට සාකච්ඡා කරනවා ඊළඟ දවසේ පන්තියත් එක්ක. එතකොට මෙහෙමයි. දැන් අද ටික දිනෙට සම්බන්ධ වෙන්න පොඩි පොඩි ගැටලු ටිකක් තිබුණා. ගැටලු කියන්නේ අකුණු ගහන්න ගත්තා. ඒකත් එක්ක අපි පන්තිය මැදින් නතර කරානේ නේද? නතර කරලා මේ අපි එතකොට මේ පන්තිය ආපහු තමයි පටන් ගත්තේ. එහෙනම් එහෙම ගැටලු විච් අයට මම උත්තර පත්‍රය දැම්මා. ඊනකට වීඩියෝ එක දාන්නම්, වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. එතකොට ආයෙ පන්ති තියෙන්නේ දැන් අද අඟහරුවාදානේ. ආපහු පන්ති තියෙන්නේ සිකුරාදා හවස 5:00 සිකුරාදා හවස 5:00 පන්තියේදී අපි 9 10 දෙක පත්‍රය
10 දෙක පැත්තේ සාකච්ඡා කරනවා. ඒතර නිබන්ධනයේ එක කොටසයි තියෙන්නේ. පොඩි කොටස් දෙකක් මේ ඉංග්‍රීසි ටිකයි පරිසරය ටිකයි ඒ ටික අපි සාකච්ඡා කරනවා. ඒ ටික සාකච්ඡා කරාම එදාට මම හිතන්නේ ටියුට් එක ඉවර වෙයි. එහෙනම් අපිට මේ වඩා හොඳයි නේද පේපර් කඩලයත් එක්ක අලුත් ටියුට් එකක් උමාරු කරගන්න එක දැන්. ඒකත් එහෙම කරගත්තා නම් හොඳයි. අලුත් ටියුට් එකකුත් එක්ක පේපර් කඩලේ ඉස්සරහට අපි උමාරු කරගමු. ඒක ගෲප් එක හරහා කතා කරගමු. එතකොට තව කාරණයක් ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් අර දැන් ටික දෙනෙක් සම්බන්ධ වුණේ නෑ මේ කට්ලේ අපි කරා කියන ගැටලුවත් එක්ක. එහෙම යාළුවෝ ඉන්නවා නම් කතා කරලා කියන්න උන්න පේපර් කට්ලේ සිකුරා දැන් ඉවරයි. ඊනක සතියේ අලුත් කට්ලේට යනවා. සම්බන්ධ වෙන්න කියන එක. මොකද කට්ල ටිකක් අඩුවෙන් තියෙන ගෙන්නගෙන ඉතින් ඕන ප්‍රමාණය විතරයි මම ගෙන්න ගන්නෙ. ඉතුරු වෙන හින්දා අපි ඉස්සරහට ඒ ටික කරන් යමු. එතකොට දැන් ලබන සතිය වගේනකොට ඉස්කෝලත් පටන් ගන්නේවි. එතකොට ඉතින් ඇටලුවක් නැහැ. අපිට ටයිම් දෙක මම ওই පන්ති වෙනස් කරමු සමහරවල්ලාට කතා කරාම පන්ති වෙනස් කරගන්නේ නැතුව ඉන්න උත්සාහ කරේ උදේවරු වලට පන්ති නොදාගත්තේ ඉස්කෝල පටන් ගත්තම ගැටලුව වෙන හින්දා. එහෙනම් අපි පන්ති ටයිම් දෙක ගැටලුවක් නැහැ. ඉරිදා පන්තියත් එක්ක පන්ති තුන ඒ ටයිම් එකේ දිගටම කරගෙන යමු. හරි එහෙනම් අද දවසේ මම නතර කරනවා. චුට්ටක් කලින් නතර කරනවා. මොකද මටත් ආපහු තව පන්තියක් තියෙන හින්දා. චුට්ටක් කලින් නතර කරනවා. හරි එහෙනම් සියලු දෙනාට බොහොම ස්තුතියි සම්බන්ධ වීම ගැන.